මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. TNA වැනි පක්ෂ මුදලට රට පාවා දීමට ජිනීවා ගොස් ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයෙන් ප්‍රකාශයක්. ස්වාධීන රටකට අතපෙවීමට වෙනත් රටකට ඉඩක් නොමැති බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. අපොස සාමාන්‍ය පෙළ වෙනුවෙන් සිසුන්ට අද සිට අධ්‍යයන නිවාඩු. විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශද නිකුත් කරයි. කොවිඩ් එන්නත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය හෙළි කරන්නයි සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලයි. දින 47කදී මෙරට කොවිඩ් මරණ 200කට වැඩි සංඛ්‍යාවක්. බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක්. කඩාවැටුණු කසල කන්දට යහපාලන රජයේ සමයේ රුපියල් බිලියනයක් යටවෙයි. නීති විරෝධීව ටයිල් තොගයක් ගෙවීමට අවසර දුන් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක්. වසර 30කට පසු ඇමරිකාවට දරුණු ශීත කාලගුණ තත්ත්වයක්. 11 දෙනෙක් මේ යති. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියට රටවල් 5ක් සුපිරි ක්‍රීඩකයින් නම් කර අවසන්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අවසන් මානුෂීය මෙහෙයුමේදී LTTE සාමාන්‍ය ජනතාව මිනිස් පලියක් ලෙස යොදා ගනිමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ බව යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි. මානව හිමිකම් බිඳ දැමුවේ LTTE සංවිධානයයි. එහෙත් TNA වැනි ඇතැම් දේශපාලන පක්ෂ ජිනීවා ගොස් මුදලට රට පාවා දීමට උත්සාහ කරන බව ඔහු කියා සිටී. රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ මෙවැනි අවස්ථාවල කරන ව්‍යාජ රංගපෑම් වලින් බව ඔහු පෙන්වා දෙයි. යුද්ධයේදී අන්තිම වෙලාවේ සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර මිනිස්සු LTT ලුකරාගෙන ගිය මුල්ලි වයකල් වෙනකන්. එතනදී මේ මිනිස්සුන්ව එළියට එන්න LTT දුන්නේ. මිනිස්සු මොහාවෙන් තමයි මේගොල්ලන් ඇතුළට වෙලා බේරිලා හිටියේ. ඉතින් මේ මිනිසුන්ට එළියට එන්න නෝවෝ සූන් කියලා අමුදාවෙන් ඇනවුන්ස් කරා. ඔතනින් එළියට එන අය මෙතනට එන්න අපි බාර ගන්නවා කියලා. නමුත් LTT එකට ඉඩ දුන්නේ ඒ යුද කලාපයේදී ඉඳලා එළියට යන මිනිසුන්ට වෙඩි තියලා මැරුවා. මොකද එතකොට තමයි අනිත් අය යන්නේ නැතුව Tamant එක ඉන්නවා කියලා. ඒ වගේ එන මිලේසි වැඩ කරා. අපි ඉතින් මම මාධ්‍යවේදී කැටියට ඒකට වැඩ කරගෙන හිටියා. මේකට රෙකෝඩ්ස් තියෙනවා. යුනෝ මේ Amnesty International, Human Rights Watch රිපෝට්ස් තියෙනවා. ඊට පස්සේ එතන ඉන්න මිනිසුන්ව මුදා ගන්න, මේ මිනිසුන් එතනින් බේර ගන්න අමුදාව මාර්ග කැපකිරීමක් කරා. ඒක නෙත් හරි ඩේන්ජර් එක. මේ මිනිස්සු කවුද, LTT කවුද කියලා එතන තෝරාගෙන කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ කියන්නේ මිනිසුත් එක්ක ඇවිල්ලා මේගොල්ලන් අටැක් කරනවා. සාමාන්‍ය වෙන රටවල දැන් ඇෆ්ගනිස්තාන් වල ඇමරිකා සෝල්ජර්ස් වෙඩි තිබ්බා මිනිසුන්ට. ඒ කියන්නේ ඒක කරන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට ඒක තෝරා බේරා ගන්න බැරි ඉඳා. නමුත් අපේ අමුදාව එහෙම නෙමෙයි. ගොඩාක් අය මැරුණා. ඒ කියන්නේ මිනිස්සු ඇස්සේ ඇවිල්ලා මේගොල්ලන් වෙඩි තියනවා. අමුදාවට ආපහු වෙඩි තියන්න බැරුව යනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්න මේගොල්ලෝ ඉන්න. ඒක ඇස්සේ මේ ගොඩාක් කැපවෙලා තමයි මිනිස්සුන්ව බේරගත්තේ. ජිනීවා අභියෝග ජය ගැනීමට රජය සාධනීය පියවරගෙන ඇතැයි සියුම්මාන විද්වත් සංසදයේ සභාපති ධර්මානන්ද විජේසිංහ මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. විපක්ෂය ඇතැම් දේශපාලන පක්ෂ හා කොටි නියෝජිතින් ජාත්‍යන්තරය හරහා රජයට කරන පීඩනයට නිසි පරිදි මුහුණ දීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙවර පීඩනය වැඩි වුවත් එය ජයගත හැකි බව තම විශ්වාසයයි ඔහු කියයි. ජිනීවා ප්‍රශ්නයේදී 31 යෝජනාවට සම අනුග්‍රාහකත්වයෙන් වර්තමාන රජය ඉවත් වීම මගින් යහපාලන රජය කළ වැරැද්ද නිවැරදි කළ නිසා
රටක් හැටියට අපේ ස්වාධීනත්වය අද තහවුරුයි. අපි ඉන්නේ ශක්තිමත් තැනක. එහෙත් ප්‍රබලම අභියෝගය ජාත්‍යන්තර වශයෙන් අපි ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා පළමු කරුණ අපට පක්ෂ රටවල් සංඛ්‍යාව ගණනින් වැඩි කර ගැනීම. එම රටවල සිටින අපගේ තානාපතිවරුන්ට දැවැන්ත වගකීමක් තිබෙනවා. ඔවුන් ඒ ඉටු කළ යුතුයි. දෙවෙනි කරුණ ජිනීවා වලින් යෝජිත වගවීම පිළිබඳ යාන්ත්‍රණයන් දේශීය මට්ටමින් අප සමාජයට අවශ්‍ය ආකාරයට, ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවේ. ත්‍රස්තවාදී මතවාදයන් ජයග්‍රහණය නොකරන ආකාරයට එම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමෙන් අප රට ගැන ජාත්‍යන්තර ප්‍රතිරූපී නිවැරදි කළ හැකියි. රජය දැනට ගෙන ඇති සාධනීය ප්‍රතිවරයන් ඔස්සේ ජිනීවා ප්‍රශ්නය මෙවර ජයගත හැකි බවයි අපගේ විශ්වාසය. ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක් බැවින් ඊට බාධා කිරීමට හෝ අතපෙවීමට කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. නිදහස් රටකට එවැනි අතපෙවීම් කිසියම් රටක් සිදු කරන්නේ නම් ඒ සඳහා විරෝධය පළ කරන බව ඔහු කියා සිටී. ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් මෙරට දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ යයි පළවී තිබූ වාර්තාවක් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේ. රටේ ජනතාව ආණ්ඩුවක් පත් කරගන්නේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බව ඇමතිවරයා පෙන්වා දෙයි. ලබන මාස පළමුවෙනිදා සිට ආරම්භන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට ලබන 25 වෙනිදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ටාශ අධ්‍යාපන බලධාරීන් පරිවේනාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත. විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු බාධාවක් කරගත යුතු නැතැයි ලේකම්වරයා කියා සිටී. මේ අතර අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ඒ පිළිබඳව තොරතුරු ප්‍රමුඛතම පුවතින් බලාපොරොත්තු වන්න. උසස් පෙළ සිසුන් වෙනුවෙන් ලබා දීමට කලින් සැලසුම් කර තිබූ ටැබ් පරිගණක 96000ක් පාසල් 1401ක 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් අතර බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම ටැබ් නිවෙස්වලට ගෙන යාමට නොහැක. ඒවා පාසල්වල සුරක්ෂිතව තබා ගනිමින් පරිහරණය කිරීම විදුහල්පතිවරුන්ට පැවරේ. ටැබ් ආරෝපණ උපකරණ පාසල්වලට සැපේ. ඒවාට අන්තර්ජාල පාසුකම් නොලබෙන අතර විෂය කරුණු පමණක් අන්තර්ගත කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ඊයේ දිනය වන විට 1,96,163 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී තිබුණි. මේ වන විට ජනතාවටද එන්නත ලබා දීම ආරම්භ කර ඇත. ඊයේ වාර්තා වූයේ අලුත් ආසාදිතයින් 756 දෙනෙකු පමණි. ඒ ආශ්‍රිත මරණ 6ක් වාර්තා වී තිබේ. පානදුර, මොනරාගල, විලෝය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙසේ මිය ගොස් තිබේ. කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාරක ඇඳන් වලින් 83%ක්ම දැන් හිස්ව පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටින් වාර්තා වුවත් ජනතාව ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ඇය කියයි. ලක්ෂ 220ක් වන සමස්ත ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. එම එන්නත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව රටට හෙළි කරන ලෙස ඔහු නොරොච්චෝලේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී කිව්වේ. ගෙවුණු දින 47දී මෙරට කොවිඩ් මරණ 205ක් වාර්තා වී තිබේ. එම කාලය තුල අලුතින් ආසාදිතයින් 33000කට වැඩි පිරිසක්ද හමු වී තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක් හමු වී ඇතැයි වාර්තා වේ. එය දකුණු අප්‍රිකාවෙන් හමු කොවිඩ් ප්‍රභේදයට සමාන තත්ත්වයක් පෙන්නුම් කරයි. එම වෛරසය ආසාදනය වූ 38 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් සහ වේල්සෙන් හඳුනාගෙන ඇත. මෙහි හැසිරීම කෙසේදයි දැන් විමර්ශනය කරමින් පවතී. රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබා දීමේ අරමුණින් ආනයන නවතා ඇති අවස්ථාවක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු අමුද්‍රව්‍ය ලෙස හංගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙවන්නා තිබේ. ඒවා වහාම රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට දැනුම් දුන් බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
එම ආයතනයට අදාළ ආනයන සිදු කිරීමට අවසර දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඔහු අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ. දේශීය ව්‍යවසායකයා රැක ගැනීමට තමන් සෑම අවස්ථාවකදීම බැඳිහත් වන බව ඔහු කියා සිටේ. අලි අතින් සංරක්ෂණය කරන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර 46ක් සපිරෙයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් එම මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්විනි. වනයේදී සිය රැලෙන් වෙන්නූ අලි පැටවුන් 5 දෙනෙකුගෙන් මෙය ආරම්භ විය. දැනට අලි ඇතුන් 89 දෙනෙකු එහි රැකවරණය ලබයි. ඉන් 70 දෙනෙකු පමණ මෙම ස්ථානයේ උපත ලබා තිබීම විශේෂත්වයකි. විදේශ රටවලින් පරිත්‍යාග ලෙස ලැබුණු පැටවුන් කීප දෙනෙකුද මෙහි රැකවරණය ලබයි. මුල් කාලයේදී යකඩ දම්වැල් යොදා හා පාපෙද තිබුණු මෙම සතුන් දැන් නිදහසේ සැරිසැරීමට හැකි පරිදි හීලෑ කොට තිබේ. කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ එය දැන් විවෘතය. ඉදිරියේදී සංචාරකයන් වෙනුවෙන් තවදුරටත් පහසුකම් පුළුල් කිරීමට නියමිතයි. තිමිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාත්‍යන්තර තත්ත්වයෙන් උපැන්න සාතික ඇතුළු පිටපත් නිකුත් කිරීම ආරම්භ කරයි. මීට පෙර එම සාතික නිකුත් කළේ අතින් ලිවීම මගිනි. ඉදිරියේදී එම පිටපත් පරිගණක මුද්‍රණයෙන් නිකුත් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය ඊයේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 113 වැන්න අද ඉබ්බාගමුව ගල්පොකුර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන ඉබ්බාගමුව ශාසන බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය දඹහැර ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ. කොරෝනා වසංගතය මගහරවා ගැනීම සඳහා ගුවන්විදුලි සංස්ථාව මගින් රටපුරා පවත්වනු ලබන රතන සූත්‍ර දේශනා මාලාවේ 113 රතන සූත්‍ර දේශනාව අද දින ගල්පොකුණ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී සවස 6:30ට පැවැත්වේ. ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන ලෙස දන්වා සිටිමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. රතන සූත්‍ර සජ්ජායනය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගම ඒ සඳහා සංනිවේදන දායකත්වයේ සපයයි. ප්‍රමුඛතම පුවත මීළඟට. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකෝ. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු කාර්ය මණ්ඩල හා විභාග අපේක්ෂකයන් තම නම ලිපිනය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ තමා නිරෝධායනයට යොමු කර හෝ හුදකලා කර ඇති ප්‍රදේශයකින් පැමිණි අයෙකු නොවන බව අවධාරණය කොට ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු ඇත. යම් අයෙකුට විභාගයේ පැවැත්වෙන අවස්ථාවේ කොවිඩ් රෝග ලක්ෂණ මතුවහොත් ඔහු හෝ ඇය වෙන් කර විභාගයේ පැවැත්වීමට මධ්‍යස්ථානය තුළ කාමරයක් සකස් කොට තිබිය යුතුයි. ඔවුන්ට එදින අඛණ්ඩ විභාගය කරගෙන යාමට පහසුකම් සැලසිය යුතුයි. පැමිණීම අත්සන් කිරීම සඳහා තමන්ගේ පෑනක් භාවිත කිරීම වැදගත් වෙයි. ගණක යන්ත්‍ර, වගුපොත් සහ වෙනත් පත්‍රිකා අතින් අත යැවීමෙන් වැළකිය යුතුය. විවේක කාලවලදී සහ විභාගයේ අතරතුර එකිනෙකා සමග මිශ්‍ර වීමට හෝ ආහාර පාන බෙදා ගැනීමට ඉඩ නොදිය යුතුය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මේතර මුල්ල කසල කන්ද කඩා වැටුණු ස්ථානයේ කසල එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම් වෙයි. යහපාලන රජය සමයේ මෙම ස්ථානයේ උද්‍යානයක් ඉදි කිරීමට කසල යටකොට පස් දමා ඇත. ඒ මතින් තනපිඩඩිය අල්ලා තිබේ. ඒ උද්‍යානයක් ඉදි කිරීමට සුදුසු තත්ත්වයක් නොමැති බව විශේෂඥ මතයයි. යාපාන රජය රුපියල් බිලියනයක් පමණ මෙම කටයුතු සඳහා වැය කොට ඇත. ඒත් රුපියල් බිලියනයක් තරම් වූ වැඩ සිදුවී නැතැයි හෙළිවී තිබේ. එම මුදල් ප්‍රමාණය වැය කොට සම්පූර්ණ කුණු කන්ද ඉවත් කිරීමට හැකියාව තිබූ බවද වාර්තා වේ. 2016 වසරේදී මෙම කසල කන්ද කඩා වැටුණි.
ඉන් පසු අක්කර 22ක භූමි ප්‍රමාණයක පස් පුරවා පිඩලි අල්ලා තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඇමරිකාවට බලපෑ ඇති අධික ශීත කාලගුණ තත්ත්වය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී. වැඩිම බලපෑමක් එල්ල වී ඇති ටෙක්සාස් ප්‍රදේශයට හදිසි තත්ත්වයක් පැනවීමට ජනාධිපති ජෝ බයිඩන් මහතා ක්‍රියා කළේය. වසර 30කට පසු ඇමරිකාවට බලපෑ දරුණුතම ශීත අවධිය මෙයයි. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18කි. අඩි කිහිපයක හිම තට්ටු වලින් මාර්ග වැසී ඇත. ලක්ෂ 43කට පමණ විදුලිය යොදන මැත. නිරන්තරයෙන් හමායන හිම කුණාටු ජනතාවට ප්‍රබල බලපෑමක් කර තිබේ. අද හමායන තවත් එවැනි කුණාටුවක් හේතුවෙන් ඇමරිකානුවන් බිලියන 150කට පමණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙතෙක් බලපෑ හිම කුණාටු හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබේ. ටෙනසි, ටෙක්සාස්, කෙන්ටුකි සහ ලුසියානා ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත. උතුරු කැරොලිනාවේ ටොනාඩෝ තත්ත්වයකින් පුද්ගලයෝ පිරිසක් හිමට යට වූහ. එහිදී 30 දෙනෙක් මිය ගියහ. ඇමරිකානු කාලගුණාංශ ඊයේ සඳහන් කළේ තම රටේ 73කට වැඩි ප්‍රදේශයක් මේ වන විට හිමෙන් වැසී ඇති බවයි. එම තත්ත්වය මෙක්සිකෝවටද බලපා ඇත. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයට බලපා ඇති දැඩි ශීත කාලගුණයේ හමුවේ හිම ක්‍රීඩාවේ දුණු පිරිසක් අනතුරට ලක් වූහ. අයිස් බවට පත් තිබූ ජලාශයක හිම ක්‍රීඩාවේ දුණු පිරිස අයිස් බිති වතුරට ඇදවැදීම නිසා මෙම අනතුරට මුහුණ දුන්නේය. මෙම අනතුරට මුහුණ දුන් අය බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. අයිස් බවට පත් වූ ජලාශ මත විවිධ ක්‍රීඩා පැවැත්වීමට යාමෙන් මෙම අනතුරුදායක තත්ත්වය පැන නැගී තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගම සමග පිළිසඳර වැඩසටහන යලි ගමට වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික කටයුතු අවසන් වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා. ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ දීපව්‍යාප්ත මට්ටමින්. මේ වැඩපිළිවෙල අර්ථ දක්වා ඇත්තේ නාගරික ප්‍රදේශවලද අවශ්‍යතා සම්පූර්ණ කරන ක්‍රමවේදයක් හැටියටයි. එබැවින් ගමත් නගරයත් පොදුවේ සංවර්ධන මාවත කරා රැගෙන ඒම වැඩ සමග යලි ගමට වැඩසටහනේ මූලික අරමුණයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා. ඇත්තටම අපි කවුරුත් දන්නවා කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අධිවසංගත කලාපයක්. එතකොට අධිවසංගත කලාපය තුල හිතන්න පුළුවන් කෙනෙක්ට මේ සංවාදන ප්‍රකාශන ගැන ජනතාව උනන්දුවක් නැහැ, මහ ජනතාව උනන්දුවක් නැහැ, රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් නැහැ කියලා. ඒකත් ඔබ විශ්වාස කරන්න 20 වර්ෂයේදී වුණත් අපරිකමක් කරසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ 98%කට වඩා ප්‍රගතියක් ලබාගෙන තියෙනවා මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක. විශේෂයෙන්ම නිරෝධායන නීතිය හොදකලා කිරීම මේ නිරන්තර ඒවත් එක්කම ඒකෙම පේනවා ජනතාව කොයිතරම් මේ උනන්දුවෙන් සංවාදන වැඩසටහන් වලට කියලා. එතකොට වැඩසමක යලි ගමට කියන වැඩසටහන ගත්තොත් එම මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංකාරවල 13ක ග්‍රාමීය ජනසම් 557ක ඒ සියලුම ග්‍රාමීය කමිටු පිටවල ඒ යෝජනා පවා අරගෙන ප්‍රාදේශීය සංවාදන කමිටු වල අනුමැතියත් අරගෙන මේ වෙනකොට ඒ අදාළ අමාත්‍යාංශවලට යොමු කරලා තියෙනවා. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විසින් මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශාල වැඩසටහනක් වශයෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපිට හිතාගන්න බැරි හොඳ ව්‍යාපෘති. ඒ කියන්නේ ඉරාත් කාලයක් සමහර ප්‍රදේශවල ග්‍රාමීය මට්ටමින් සිදු නොවුණු ව්‍යාපෘති යෝජනා ග්‍රාමීය කමිටු හරහා මේ වැඩසටහන් සංග ඉදිරියට තියෙනවා. මම හිතන්නේ මේක ඉතාමත් බවාදී මේ වැඩසටහන් ටික ඉතාමත් නිශ්චිත ඉලක්ක රකවානු ඔස්සේ ඉදිරිම සඳහා මේ වෙනකොටත් අපි සියලුම පියවර අරගෙන තියෙනවා. ඊට අමතරව ඉතින් ජනාධිපතිතුමා විසින් පත්කල තියෙන බැටි රාජපක්ෂ නැතිමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික පුනර්ජීවනයේ ජනාධිපති කාර්යසාධක බලකායෙන් අදාළ කමිටු රැස්වීම පවා ඒ කියන්නේ අනු කමිටු රැස්වීම අපි නිලධාරීන් කමිටු රැස්වීම හතරම කළා අවසానයි. ඊට අමතරව අපි ලබන සිකුරාදා පළවෙනි ගරු අමාත්‍යතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් තියෙන ඒ කමිටුව පවා පිටවන්න අපි හිතවල සාකච්ඡා කරන්න ඒ කටයුතු
සියල්ලම යොදලා තියෙන්නේ මේකට. පොදුවේ අප හැමදෙනාගේම අවශ්‍යතා සපුරාලමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එබැවින් වැඩ සමගයාලි ගමට කියන්නේ අපේ වැඩසටහනක්. අපි එකට වැඩ කරමු. වෙනස්ව සිටීමට බිය නොවෙමු. ක්‍රීඩා පුවත්. ඉන්දියාවේ රයිපුරේදී ලබන මාස දෙවනිදා ආරම්භන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ඕවර් 2020 ක්‍රිකට් තරඟාවලියට රටවල් 5ක් මෙවන විට සිය කණ්ඩායම් නම් කර තිබේ. කල කණ්ඩායම නියෝජනය කළ දක්ෂතම ක්‍රීඩකයෝ ඒ සඳහා එක් වෙති. ඉන්දියා සුපිරි කණ්ඩායමේ නායකයා වන්නේ සචින් තෙන්දුල්කර්ය. දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙස ජොන්ටි රෝඩ්ස් ක්‍රියා කරයි. ඔස්ට්‍රේලියානු සුපිරි පිල මෙහුණු ලබන්නේ බ්‍රෙට් ලී විසිනි. බටහිර ඉන්දියා කොදෙව් සුපිරි පිලේ නායකයා ලෙස බ්‍රයන් ලාරා ක්‍රියා කරයි. ශ්‍රී ලංකා සුපිරි පිලේ නායකයා වන්නේ තිලකරත්න ඩිල්ෂාන්ය. චමින්දවාස් මාවෙන් අතපත්තු මුත්තයා මුරලිදරන් රංගන හේරත් රොමේෂ් කළුවිතාරණ ඇතුළු තවත් ක්‍රීඩකයෝ ඒ සඳහා එක් වෙති. ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේදී ඔටර්ස් සහ වෙළඳ සේවා ක්‍රීඩාංගණවලදී ආරම්භයි. තරඟාවලිය පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන තරඟ තීරක සංජීව විජේසේකර මහතා. තරඟාවලිය පවත්වන්නේ 68 වෙනි ජාතික තරඟාවලිය. මේ තරඟ ක්‍රීඩාකාර 3ක පවත්වන්න සිදු වෙලා තියෙනවා අපිට. මොකද විශේෂයෙන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට ලබා දෙන මාර්ග උපදේශක යටතට ක්‍රීඩා 800ක් පමණ සහභාගී වෙනවා. මේ ජාතික ශූරතාවලිය නිසා ජාතික ක්‍රීඩා සියලු දෙනාම වගේ සහභාගී වෙන නිසා මේ තරඟාවලිය අපි විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන රෙගුලාසි යටතේම තමයි පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. මේ තරඟාවලිය නැරඹීමට කිසිම ප්‍රේක්ෂකයෙකුට අපි ඉඩ ලබා දීලා නැහැ. එතකොට ඒ අනුව තවත් අපි තරඟේ හැම වෙලේම පවත්වන්නේ තරඟ කාලසටහනක් අනුව. ඒ කියන්නේ කිසිම තරඟ කලින් ඇවිල්ලා තරඟවලට සහභාගී වෙන්න බෑ. ඒ ලබා දීලා තියෙන කාලවලට අනුව තමයි තරඟවලට සහභාගී වෙන්න තියෙන්නේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ව්‍යාපාරිකයන් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ලබා දෙන්නයි කොළඹ විදුලි උපකරණ වෙළඳ සංගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා පවසයි. දැනට පවතින වාණිජ බැංකු මගින් සිදු කරන ණය ලබා ගැනීම වලින් ව්‍යාපාරිකයින්ට තම කටයුතු ප්‍රවර්ධනය කරගත නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් මෙවැනි බැංකුවක අවශ්‍යතාව සඳහන් කරන ඒ මහතා. ජනතුමාගේ විෂන් එක අනුව නම් අපිට අවශ්‍ය වෙනවා මේ මොහොතේ ව්‍යවසායකයන් වෙනුවෙන් ඩෙවලොප්මන්ට් බැංකින් එකක්. ඒක ඉතින් වෙනස දැන් අපිට දැන් ගන්න වෙන්නේ සම්පූර්ණ කමර්ෂල් බැංක වලින් ලෝන් එකක් ගන්න වෙන්නේ. ඒ ගත්තම ඒගොල්ලෝ ගන්න පොලි ප්‍රමාණය වැඩි, ඊළඟට ඇසෙට් එකක් ඉල්ලනවා, ඊපස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඇසෙට් එක සීස් වෙනවා. ඒක හරි අසාධාරණයි. ව්‍යවසායකයන් වෙනුවෙන් ඩෙවලොප්මන්ට් බැංකින් එකක් එනවා නම් ඒක ඇත්තටම මේ මොහොතේ රටේ වෙනසක් වෙන්න පුළුවන්. SME ලා තමයි රටේ 165ක් ආර්ථික උර දෙන්නේ. ඒකට SMEs ලාට මේ වගේ බැංකුවක් ලබා දුන්නොත් ලොකු වෙනසක් අපයක් නැතුව දෙන එකක් ප්‍රොජෙක්ට් රිපෝට් එක පෙන්නලා ඊළඟට ඒගොල්ලෝ සහන කාලයක් දෙනවා වසරකට පස්සේ ගෙවන්න අඩු පොලියක් ගන්න ව්‍යවසායකයට ලේසි ගෙවන්න ඒක නිෂ්පාදනයක් කරනවනේ යාට ජාතික වැඩක් එක දාන්න පුළුවන් යාට අඩු මිලට මේ මොහොතේ නැවතත් මතක් කරන්නේ ව්‍යවසායකයන් වෙනුවෙන් අතුගර ජනාධිපතිතුමනි ඔබතුමාට විශේෂයෙන් ඉල්ලීමක් කරන මේ මොහොතේ අපිට ලබා දෙන ව්‍යවසායකයන් වෙනුවෙන් ඩෙවලොප්මන්ට් බැංකින් එකක් ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. සතුස ඉතිහාසයේ ප්‍රථම වරට සැපියුම්කරුවන් සඳහා ගෙවීම් දින 7කින් සිදු කිරීමට ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ක්‍රියාමාර්ග ගෙන තිබේ. අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය 27ක් වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියට දායක වූ ඍජු ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයන් සඳහා මෙම වරප්‍රසාදය ලැබේ. මෙම ව්‍යාපෘතියේදී වින්-වින් ප්‍රතිපත්ති අනුගමනය කරන බව ඇමතිවරයා කියයි. එමගින් පාරිභෝගිකයා මෙන්ම දේශීය සැපයුම්කරුවාද ආරක්ෂා කෙරේ.
සාමාන්‍යයෙන් මෙවැනි ගෙවීම් පියවීමට මාස 2කට ආසන්න කාලයක් ගත වෙයි. ගෙවුණු දින 7ේදී මෙම ව්‍යාපෘති හේතුවෙන් සතු සාදායම රුපියල් බිලියනයකින් වැඩි වී තිබේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේ දුන්නේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. සබරගමුව මධ්‍යම උවසා දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක් වූ තද වැසි ඇතිවිය හැකිය. අනුගත් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. TNA වැනි පක්ෂ මුදලට රට පාවාදීමට ජිනීවා ගොස් ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයෙන් ප්‍රකාශයක්. ස්වාධීන රටකට අතපවීමට වෙනත් රටකට ඉඩක් නොමැති බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සිසුන්ට අද සිට අධ්‍යයන නිවාඩු. විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශද නිකුත් කරයි. කොවිඩ් නැත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය හෙළි කරන්නයි සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලයි. දින 47කදී මෙරට කොවිඩ් මරණ 200කට වැඩි සංඛ්‍යාවක්. බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක්. කඩා වැටුණු කසල කන්දට යාපාන රජයේ සමයේ රුපියල් බිලියනයක් යටවෙයි. නීති විරෝධීව ටයිල් තොගයක් ගෙවීමට අවසර දුන් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක්. වසර 30කට පසු ඇමරිකාවට දරුණු ශීත කාලගුණ තත්ත්වයක්. 11 දෙනෙක් මිය යති. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරඟාවලියට රටවල් 5ක් සුපිරි ක්‍රීඩකින් නම් කර අවසන්. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.